එම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 2 වෙනිදා අපි මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන දේශනමාලාව. ඒ කියන්නේ අභිධම්මාචාර්ය උපාධි පාඨමාලාවේ දෙවෙනි වසර සඳහා වන දේශනමාලාවෙන් අදට නියමිත දේශනීය සඳහායි අපි පළමුවෙන් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දීහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්ත සේතා මංජිට්ඨා ච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපිට කතා කරන්නට තියෙන්නේ පිටි දුකේ අවසාන කොටස. පිටි දුක කියලා කිව්වේ අපි අභිධර්ම ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා කියන පරිච්ඡේදය තුළ අපිට හම්බ වෙනවා තික මාතිකා සහ දුක මාතිකා. ඒ අභිධර්ම දුක මාතිකා යටතේ අපිට හම්බ වෙනවා පරිච්ඡේද 13ක්. ඒකෙන් මේ වන විට අපි හේතු ගොච්ඡකයේ චුල්ලන්තර ගොච්ඡකයේ ආදී වශයෙන් ඒ ඉඳලා කිලේශ ගොච්ඡකයේ වෙනකම් පරිච්ඡේද 12ක් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසానයි. පිටි දුක අවසාන 13 වෙනි පරිච්ඡේදයත් අපි බොහෝ දුරට සාකච්ඡා කරලා අවසానයි. ඒකේ අවසාන මාතිකා 3 තමයි අපිට අද සාකච්ඡා කරන්නට තියෙන්නේ. එහෙමනම් පිටි දුක කියන පරිච්ඡේදය තුළ අපි දන්නවා ද්වික දුකයෝ 18ක් ඉන්නවා. ඒ කියන්නේ පද වශයෙන් නම් 36යි. දෙකේ යුගලේ නේදෙන්නේ. එතකොට මේ යුගල 18න් අපි මේ වනකොට කතා කරලා ඉවරයි. දුක 1 2 3 9යි මෙතන ඉඳලා දුක 15ක් අපි කතා කරලා ඉවරයි. අද අපිට කතා කරන්නට තියෙන්නේ නියත දුකය. එහි පද දෙක තමයි නියතා ධම්මා සහ අනියතා ධම්මා. හරිනේ, ඒක ටිකක් පහසුයි. එතකොට මොනවද මේ නියතා ධම්මා කියන්නේ, මොනවද අනියතා ධම්මා කියන්නේ කියලා අපිට සාකච්ඡා කරන්නට වෙනවා. හොඳයි. අපි බලමු භාවනා පොතේ කොහොමද මේක විස්තර කරන්න කියලා. භාවනා පොත කියලා කියන්නේ අපේ අතිපූජ්‍ය නාවිනේ අරියදම්ම ස්වාමින් වහන්සේ රචනා කරපු අභිධම්ම භාවනා පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියන පොත් දෙකෙන් දුක මාතිකා ගැන විස්තර වෙන්නේ දෙවෙනි කොටස. ඒ දෙවෙනි පොතේ අවසාන පරිච්ඡේද කීපය තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහෙමනම් මේ පොතට අනුරූපව කොහොමද මේ නියතා ධම්මා කියන එක සහ අනියතා ධම්මා කියන එක විස්තර වෙන්නේ කියලා අපි බලමු. භාවනා දෙක පොතේ පිටු අංක 169 පෙරලා ගත්තා නම් අපි පරියාපන්නා කතා කළා නේද? ඔව්. 104 සර්. හරි බලමු. හරි මේ තියෙන්නේ. හරි. එතනදී පිටු 100 අංක පිටු අංක 174 නියතා ධම්මා කියන එක විස්තර වෙනවා. මෙතනදී නියතා ධම්මා කියලා කිව්වේ මොකද්ද නියත වෙන්නේ? තමාගේ චුතියට පස්සේ ඊළඟ පැවැත්ම ඊළඟ භවය හරියටම නියතව කියන්න පුළුවන් නම් අන්න ඒක එක්තරා ආකාරයකට නියත ධම්මයක්. එහෙම නැත්නම් තමාගේ පැවැත්මට අනුතුරුව ඊළඟ සිත මොකද්ද කියලා හඳුන්වන්නට පුළුවන් නම් ඒකත් නියත වූ පැවැත්මක්. ඒතකොට අපි ගන්නවා නියතයි. මේකෙන් පස්සේ වෙන්න මේකමයි. ආයේ වෙන එකක් එන්න බෑ. එහෙමනම් මෙතන විශේෂ කාරණා දෙකක් ධර්මතා දෙකක් ඉස්මතු වෙනවා.
බලන්නකො මේ කොහොමද කියලා තියෙන්නේ කියලා. නියතා ධම්මා කියන එකට කියන්නේ චුතියට අනතුරුව හෝ තමාගේ පැවැත්මට අනතුරුව ඒකාන්තයෙන් විපාක දෙන බැවින් නියත නම් වූ. දැන් මෙතනදී අර්ථ කීපයක් අපිට උපුටා දක්වන්න පුළුවන්. ඒ කියන්නේ චුතියට පස්සේ හැම වෙලාවකම අහවල් දේ සිද්ධ වෙනවා කියලා නියතව කියන්න බැරි වගත් මේකෙන් ගම්ම්‍ය වෙනවනේ. ඒ වගේම මෙතන තමාගේ පැවැත්මට කියලා කිව්වේ සිතේ පැවැත්මට උත්පාද තිති භංග කියන පැවැත්මට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? ඊළඟ සිතේ උත්පාදයේ තිතිය භංග උත්පාදේ පටන් ගන්න එපාය. එතකොට මේ සිතේ භංගයත් එක්ක ඊළඟ සිතේ උත්පාදය මොන වගේ සිතක්ද පහළ වෙන්නේ කියලා අපිට හරියටම කියන්න පුළුවන් නම් ඒක තමයි පැවැත්මට අනතුරුව විපාකයේ ස්ථිරයි කියලා කිව්වේ. හරිද? චුතියට අනතුරුව කිව්වේ චුතිසිතට පස්සේ ඇති වෙන්නේ මොන ප්‍රතිසන්දි සිතද කියලා අපිට කියන්න පුළුවන්. අපාය ප්‍රතිසන්දියද මොනවද කාම සුගතියේ ප්‍රතිසන්දියක්ද රූප භවයේ ප්‍රතිසන්දියක්ද මේ ආදී වශයෙන් කොයි ප්‍රතිසන්දියද ඊළඟට ඇති වෙන්නේ මේ භවයේ චුතියට පස්සේ කෝකද ඇති වෙන්නේ හරියටම කියන්න පුළුවන්ද? අන්න එහෙමනම් ඒක ඒකාන්තයෙන් අපිට කියන්න පුළුවන් දෙයක් ඒකාන්ත විපාක දෙනවයි කියලා කියන්න පුළුවන්. එහෙමනම් මෙතන මේ උපුටා මේ උද්ෘත කරලා අරගෙන තියෙන්නේ කාරණා දෙකක්. එකක් තමයි චුතියට පස්සේ මොකද වෙන්නේ කියන එක. අනිත් එක තමයි තමාගේ පැවැත්මට පස්සේ මොකද වෙන්නේ කියන එක. මේ දෙක අපි වෙන වෙනම සලකලා බලන්නට ඕනේ. මොනවද ඒකට අදාළ වෙන කාරණා, ඒ අනුව කොහොමද ඒක තීරණය කරගන්නේ කියන කටයුතු. එහෙමනම් අනියතා ධම්මා කියලා කියන්නේ ඒකේ අනිත් පැත්තනේ. චුතියට අනතුරුව හරි තමාගේ පැවැත්මට අනතුරුව හරි ඒකාන්තයෙන් විපාක දෙනවා කියලා කියන්නට බැරි ස්වභාවය. එහෙනම් ඒක අනියතයි. හරි අපි දන්නේ අපි මැරිලා අපායේයිද දිව්‍ය ලෝකයේයිද ආදී වශයෙන් අපිට හරියටම කියාගන්න බැරි නම් චුතියට පස්සේ ඊළඟට පහළ වෙන සිත මොකක්ද? එහෙම නැත්නම් දැන් මේ වෙලාවේ වෙන්න මේ සිතට පස්සේ ඊළඟට පහළ වෙන්නේ මොන සිතද? ඕක හරියටම කියාගන්න බැරි නම් ඒක අනියතයි. එහෙමනම් මේ තමයි මේ පද දෙකේ තේරුම. නියත බව කියන්නේ මොකද්ද? අනියත බව කියන්නේ මොකද්ද කියන එක. හරිද? දැන් අපි මේක නික්ෂේප කාණ්ඩයේ ගිහිල්ලා බැලුවොත් ඔමිනුක ඉස්සරලා මේ නික්ෂේප කාණ්ඩයට යන්න කලින් මේ අදහස තේරුණාද? මොකද්ද මේ නියතයි කිව්වේ මොකද්ද අනියතයි කිව්වේ? ඒක පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා කතා කරන්න බලන්න. හරි. සමාවෙන්න. අනිත්‍ය කියන එක අනියතා කියන එකෙන් වෙනස් නේ. එතන පදනම් දෙකක්නේ තියෙන්නේ. මෙතන නියතයි කියලා කිව්වේ ඔබ හරියටම 6යි 4 කෝච්චිය ආවට පස්සේ ඒක කොටුවට එනකොට මේ 6යි 8 කෝච්චිය රෙඩි වෙලා තියෙනවා එතන. හරි දාන්න බලන්නකො එතකොට ඔබට ඔයාට හරියට ට්‍රිප් එක යා ගන්න පුළුවන්. මේ කෝච්චියෙන් ඇවිල්ලා බහැපු ගමන් ඊළඟ කෝච්චිය එතන තියෙනවා. ඒකට නැගලා ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න පුළුවන්. ඒක එතකොට Tamanට නියතයක් තියෙනවා. මේ ෆ්ලයිට් එක ඉවර වෙච්ච ගමන් අනිත් ෆ්ලයිට් එක තියෙනවා කියලා. එහෙම නැති වුණොත් Tamanට කවදා හරි ෆ්ලයිට් එකක් එනකන් රස්තිය අඩු වෙන්න වෙනවා. ඊළඟ කෝච්චිය එනකන් රස්තිය අඩු වෙන්නට වෙනවා. එහෙම කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ. එහෙම අතරමැදි අවස්ථා ගැන බුදුදහම සඳහන් කතා කරන්නේ නෑනේ. චුතියට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දියක් දෙනවාමයි. එතකොට ඒ චුතියට පස්සේ දෙන ප්‍රතිසන්දිය මොකක්ද කියලා අපිට නියතව කියන්න පුළුවන්ද? අන්න එහෙම පුළුවන් වගේ අපි නියතයි කිව්වා. එහෙම බැරි අවස්ථා නියතයි කියලා කිව්වා. හරිද? ඔව්. එතකොට අනිත්‍ය කියලා කිව්වේ මේක නෙමෙයි. අනිත්‍ය කියලා කියන්නේ ස්ථිරව නොපවතින බවනේ. ඒ කියන්නේ දැන් සිතක් ඇති වුණා නම් ඒ සිත දිගටම එක විදිහට පවතින්නේ නැහැ. එයා උත්පාදයේ තිතිය ගාවට භංගය එන්න ඕනේ. ඒ නිසා එයා තිතිය දිගටම පවත්වන්න හරි එහෙම කතන්දරයක් නැහැනේ. සංකත ධර්ම වල ස්වභාවය තමයි උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. ඕකනේ. එතකොට අන්නේ ස්වභාවය තමයි එතන අනිත්‍ය කියලා අපි හඳුන්වන්නේ. හරිනේ. අනිත්‍ය ස්වභාවය. මෙතනදී නියත ස්වභාවය කියන්නේ මේකට පස්සේ මේ දේ වෙනවා කියලා අපිට ස්ථිරව කියන්න පුළුවන්. පුළුවන් නම් නියතයි බැරි නම් බෑ. අනියතයි. ඒකයි. හරිද? හරි. තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔතන පොඩ්ඩක් පැවැත්ම කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. හරි. චිත්ත වීති මතකද? මතකයි. මතකයි. චිත්ත වීතියට අපි චක්කු විඥාන සිත ගත්තා නම් ඊට පස්සේ පහළ වෙන්නේ මොන සිතද?
චක්කු විඥාන සිතට පස්සේ පහළ වෙන්නේ මොන සිතද? චිත්ත වීති පාඩම මතක නම් කියත හැකියි. සම්පටිච්ඡන සිත. ඊට පස්සේ පහළ වෙන්නේ මොකද්ද? සම්තිරණ සිත. එතකොට බලන්න සම්පටිච්ඡනයක් පහළ වුණා නම් සම්පටිච්ඡනයට පස්සේ පහළ වෙන සම්තිරණය. සම්තිරණයට පස්සේ පහළ වෙන වොත්තපනේ. වොත්තපනේට පස්සේ ජවන් වල දුවන්න තරම් ශක්තියක් තිබුණා නම් ජවන ඇති වෙනව නැත්තම් නැහැ. මේ ආදි වශයෙන් එක පටන් ගන්නවනේ. කොට බලන්න එතන ඊළඟට ඇති වෙන්නේ මෙන්න මේ සිතයි කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ අපි කොහොමද දන්නේ දැන් කොයි වෙලාවෙ චක්කු විඥානයක් ඇති වෙයිද කියලා. ඒක දන්නේ නැහැ. හරිද? අපි මේ යමක් දිහා බලන්න ඕනේ කීකේ හිතේ ඉන්න වෙලාවක ඔන්න රචින්න කරලා පුපුරලා ඩෝංගා අපිට ඇහෙන්නේ සද්දේ. හරිද? එතකොට දැන් අපිට නියතව කියන්න බෑ මෙන්න මේ වෙලාවේ මට චක්කු විඥානය පහළ වෙයි. ඒ අනුව ඊට පස්සේ පහළ වෙන්නේ සම්තිරණය කියලා අපිට හරියට කියන්න බෑ. හරිනේ? ඒ අනුව ඒ චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වාගේ දේවල් කොයි වෙලාවෙ පහළ වෙයිද නැද්ද කියන කතන්දරය අපිට කියන්න බෑ. එහෙනම් ඒවා අනියත ධර්ම. නමුත් දැන් කෙනෙක් මැරුණට පස්සේ අනිවාර්යෙන් පහළ වෙන්නේ එයා නිර්වාණ අවබෝධය කරපු කෙනෙක් නොවේ නම් එයා නැවත ප්‍රතිසන්දියක් ගන්නවාමයි. එහෙනම් අපි දන්නවා චුතියට පස්සේ නියත වශයෙන්ම ප්‍රතිසන්දිය. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ප්‍රතිසන්දිය කොතනද ගන්නෙ කියලා නියත බවක් නැහැනේ. අපාය ප්‍රතිසන්දිය වෙන්න පුළුවන්, කාම සුගතිය වෙන්න පුළුවන්, සුගති අහේතුකයක් හැටියට වෙන්න පුළුවන්, සුගති ද්වි හේතුකයක්, සුගති ත්‍රි හේතුකයක්. එතකොට මේ ආදි වශයෙන් පුද්ගලයෝ 12 දෙනෙක් ඉන්නවනේ. ওই පුද්ගලයෝ 12 දෙනාගෙන් කොයි එක්කෙනා හැටියටද? දුගති අහේතුකේද, සුගති අහේතුකේද, ද්වි හේතුකේද, ත්‍රි හේතුකේද? කවුද? එහෙම කියලා අපිට කියන්න පුළුවන්. එහෙම කියාගන්න බෑ. සුතියට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. පැවැත්මට පස්සේ මේ සිතට පස්සේ ඊළඟ දැන් මෙන්න මගේ මෙන්න මෙහෙම සිතක් පහළ වුණා. ඊට පස්සේ හරියටම අහවල් එකයි කියලා එහෙම කියාගන්න විදිහක් තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. එහෙනම් තියෙන වෙලාව අපි නියතයි කිව්වා. පැවැත්ම කියලා කිව්වේ උත්පාද තිති භංග කියන අවස්ථා තුනේ. ඒක තමයි පැවැත්ම. හරිද? ඒ පැවැත්මට පස්සේ ඊළඟට වෙන්න ඕනේ මොකද්ද? ඊළඟ සිතේ උත්පාදේනේ. හරිද? එතකොට ඊළඟ සිත මොකක්ද කියලා හරියටම කියාගන්න පුළුවන් නම් නියත වශයෙන් ඒක එතකොට භූමි වශයෙන් වෙනස් වෙන්න බෑ, පුද්ගල ભેදයෙන් වෙනස් වෙන්නට බෑ, කාල ભેදයෙන් වෙනස් වෙන්නට බෑ. ඒ වෙන කිසිම බාහිර බලපෑමකට වෙනස් වීමට ඉඩ නොදී නියතවම කියන්න පුළුවන්. දැන් ඒකනේ දැන් චක්කු විඥාණයට පස්සේ සම්පටිච්ඡනය කියලා ඔයගොල්ලෝ කියනවා. හරි? නමුත් අරූප ලෝකයට ඒක ගැලපෙනවද? අරූප ලෝකේ චක්කු විඥානයක් ඇති වෙන්නෙත් නැහැ, සම්පටිච්ඡනයක් ඒ නිසා ඇති වෙන්නෙත් නැහැ. ඒතකොට එතනට ඒක අදාළ නැහැනේ. එහෙනම් ඒක කතා කරන්න බෑ අපිට. හරිද? අර ඒ වගේ සෑම තැනකටම සෑම වෙලාවකම සෑම දිශාවකදීම හරියටම හරියන්න නියතයි කියලා අපිට කියන්න පුළුවන් ඒවා තමයි නියතයි කියන්නේ. අනිත් ඔක්කොම අනියතයි. අපි දැන් ඉස්සරහට කතා කරලා බලමු මොනවද මේ නියත මොනවද අනියත කියලා. එතකොට දැන් පැවැත්ම කියන එක තේරුණාද? ත්‍ෘතිය කියන්නේ සම්මුති මරණයට පස්සේ පැවැත්ම කියලා කියන්නේ එම නාම ධර්මයේ උත්පාදයේ තිතිය භංගය. ඔය කියන අවස්ථා තුන තමයි පැවැත්ම. එහෙනම් පැවැත්මට පස්සේ කියලා කියන්නේ මේ ධර්මතාවයේ භංගයට පස්සේ ඊළඟ ධර්මතාවයේ උත්පාදය විය යුතුයි. එහෙනම් විය යුතු නම් කුමන උත්පාදයේද කියන එක හරියට කියන්න පුළුවන් නම් අන්න පැවැත්මට පසු නියත වෙන අවස්ථාව. හරිද? හොඳයි. අපි බලමු ඉස්සරහට කතා කරලා. දැන් මෙතනදී නික්කේප කාණ්ඩයේ මේ පදේ සඳහා අර්ථ දෙන්නේ නියතා ධම්මා කියන එකට ඡේදාංක 1296 ධම්මසංගණී නික්කේප කාණ්ඩේ. පොත් තියෙන අය පෙරලා ගන්නකො 1296. පොත් නැති කෙනෙක් ඉන්නවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන සටහන බලන්න පුළුවන්. ඒකමයි මම කොපි කරලා තියෙන්නේ. අතමේ ධම්මා නියතා. නියතයි කියලා කියන්න පුළුවන් ධර්ම මොනවද? පංච කම්මානි ආනන්තරිකානි. ආනන්තරිය පාප කර්මයක් කරපු එක්කෙනෙක්ට ඔන්න එයාට නියතයි කියලා කියන්න පුළුවන්. දෙවෙනුව යාච මිත්‍යාදිට්ඨි නියතා. නියත මිත්‍යා දෘෂ්ටිය තුල සිටපු කෙනෙක්. හරිද? අන්න එහෙම සිටපු කෙනෙක්ගේ මරණයෙන් පස්සේ සිදුවෙන්නේ මොකද්ද කියලා නියතයි කියලා ඔන්න තථාගත බුදුරජාණන් වහන්සේ කියනවා. දේශනා කරනවා. ඊට පස්සේ තව කියනවා චත්තාරෝ මග්ගා අපරියාපන්නා. අන්න චත්තාරෝ මග්ගා අපරියාපන්නා. මාර්ග සිත් 4
කොහේ හරි පහළ වුණාද කොයි තැනක පහළ වුණාද කාට පහළ වුණාද ඒක ප්‍රශ්නයක් නෑ. මාර්ගසිත හතරෙන් එකක් පහළ වුණා නම් ඊට පස්සේ අන්න නියත බවක් තියෙනවා. මේ ධම්මා නියත. අන්න ඒ අවස්ථා කාරණා තුනට අදාළ අවස්ථා තුන තමයි නියතයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවානේ ආනන්තරීය පාප කර්මයක් කරපු කෙනෙක් නම් ඔහු මරණින් පසු නියතවම කොහෙද යන්නේ? අපාගත වෙනවා. මොනම කාටවත් මොනම జగතියකටවත් බේරන්න පුළුවන් වුණාද? දේවදත්තේ අපායට යන එක බුදුරජාණන් වහන්සේට පිනිපිනී අපායේ ගියත් ඒක නවත්තන්න පුළුවන් වුණාද? සුප්‍රබුද්ධ රජුරු අපායට ගියා නවත්ත ගන්න පුළුවන් වුණාද? එතකොට අච්චර ශාසනයට මහා සේවයක් කරපු අජාසත් රජුරු අපායට ගියා නවත්තන්න පුළුවන් වුණාද? බෑ. නියතවම මේ චුතිය මේ භවයේ මරණයෙන් පස්සේ කියන්නේ චුතිසිතෙන් පස්සේ ඊළඟට උත්පත්තිය ලැබනවා කොහෙද? අපායේ. නිරයේ. හරිද? අන්න නියතයි. හරිද? එයි ආනන්තරීය පාප කර්ම කරලා තිබිච්ච නිසා. හරිනේ. ආනන්තරීය පාප කර්ම කරලා තිබුණා නම් අන්න නියතවම අපායේ උපත. ඊළඟට යාච මිත්‍යා දිට්ඨිය නියත. ආනන්තරීය පාප කර්ම විතරක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටියත් එහෙමයි. අකිරිය වාදය ආදී වශයෙන් පවත්වපු නියත මිත්‍යා දෘෂ්ටියක් තිබුණා නම් ඔහුත් ඔළුවෙන් අයින් කරලා බිමින් තිබ්බා වගේ බඩුමල්ල ඔළුවෙන් අස් කරලා බිමින් තිබ්බා වගේ පැහැදිලිවම අපායේ උපත දක්වා යනවා. නියතයි. හරිනේ. ඒකනේ පුන්නසේනිය දෙන්න ආපුවාම අපේ මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කතා නොකර හිටියේ පළවෙනි අවස්ථාව තුනේම උත්තර දුන්නේ නැහැ. ඊළඟට හතරවෙනි වතාවටත් අහනකොට තමයි බුදුරජාණන් වහන්සේලා උත්තර නොදී ඉන්නේ. එතකොට තමයි කිව්වේ ඉතින් උඹලා ඔය තරම් අහනවා නම් මං කියන්නම්. උඹලා අපාය යන්නේ. පැහැදිලිව කිව්වනේ. එයි ඒක නියතයි. පැහැදිලිව කියන්න පුළුවන්. හරි? මේ නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔබගේ ඊළඟ චුතියෙන් පස්සේ පැවැත්ම එකයි නියතයි. අන්න එහෙනම් ඒ අවස්ථාවවලදී ඒක නියත බව කියන්නට පුළුවන්. ඊළඟට චත්තාරෝ මග්ගා පරියාපන්න. ලෝකෝත්තර වූ මාර්ගසිතක් පහළ වුණා නම් සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරහත් මාර්ගසිත කියන මාර්ගසිත සතරෙන් එකක් පහළ වුණා නම් එතනින් පස්සේ යා මැරෙන්නේ නෑනේ. එතනින් පස්සේ ඒ කියන්නේ එම සිතේ පැවැත්මට පස්සේ මොකද්ද නියතවම පහළ වෙන්නේ? ඵලසිත. ඵලසිත. ඒ තැනට අදාළ ඵලසිත පහළ වෙනවා. ඒක මොන జగතටවත් නවත්තන්න බෑ. ඒකනේ කියන්නේ මාර්ගසිතක් පහළ වුණා නම් ඊළඟ ශනේ මැරෙන්නේ නැහැ කියලා චුතිසිත පහළ වෙන්නේ නැහැ කියලා. එයි. මාර්ගසිතට පස්සේ චුතිය නෙමෙයි නියත වෙලා තියෙන්නේ. පැහැදිලිවම ඵලසිත. සෝවාන් මාර්ගය නම් සෝවාන් ඵලසිත. සකදාගාමි මාර්ගයට පස්සේ සකදාගාමි ඵලසිත. අනාගාමි මාර්ගයට පස්සේ අනාගාමි ඵලසිත. අරිහත් මාර්ගයට පස්සේ අරිහත් ඵලසිත. ඒක නියතයි. ඒකනේ අකාලිකෝ කියලා අපි කියන්නේ. හරි? අකාලික වූ ස්වභාවය මොකක්ද? පැවැත්මට පස්සේ නියතවම ඔබට මේක ලබා දෙනවා. හරිනේ. ඒ නිසානේ අපිට මේක සාන්දෘෂ්ටිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි ආදී වශයෙන් ගොඩාක් කියන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් මෙන්න මේ අවස්ථාවවලදී තමයි මේක නියතයි කියලා අපිට කියන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් එසේ නොවන වූ අනිත් සෑම අවස්ථාවකම ඒව ටික අනියතයි. සමාවෙන්නේ. ඔව්. සමාවෙන්නේ මහත්ගත සිත්වල ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ධාන පිරිහි නොතිබුණොත් ඒකාන්තයෙන් නියතවම විපාකේ දෙනවා. ඒක කොහොමද සර්? ඔබ කොහොමද කියන්නේ ඒක නොපිහිරි පැවතුනා කියලා කියන්නේ කොහොමද? ඔබ දැන් ධාන කුසලයක් ඉපදෙව්වා. ඒක ගරුක කර්මයක් වෙන එක ඇත්ත. ගරුක කර්මයක් බවට පත් වුණොත් හරිද? එතකොට ඒකේ ඊළඟ උපත මහත්ගත උපතක් හම්බ වේවි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේක චුතිසිත කොයි වෙලාවෙ දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. චුතිසිත එනකන් මේක පවතීද කියන එක දන්නේ නැහැ. ඒ එකක්. දෙවෙනි එක. යම් යම් අවස්ථාවලදී ඔය කියන ගරුක කර්මයට ඊට සැලසලා තිබුණා වුණත් ඊට වඩා ප්‍රබල හරි ඒ කියන්නේ තමාගේ දැන් ඔන්න බලන්න තුන්වෙනි ධානයේ අනුව මට යන්න පුළුවන් මෙන්න මේ අහවල් තලයට බ්‍රහ්ම තලයට. නමුත් මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ තුන්වෙනි තලයට යන්න නෙමෙයි දෙවෙනි තලයට යන්න. එහෙම ප්‍රාර්ථනාව ප්‍රබල වුණොත් එතනදී ප්‍රාර්ථනාවෙත් යම්කිසි බලපෑමක් ඇවිල්ලා ඒක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් නැහැ අපායට යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ.
නමුත් යම් කිසි දුරකට එහා මෙහා කර ගැනීමක් තමාගේ ප්‍රාර්ථනාව මත එක කරගන්නට පුළුවන්. මේවැනි කාරණා නිසා ඒක නියතයි කියලා කොහොමවත් සඳහන් කරලා නැහැ. හරිද? නියතයි කියලා පැහැදිලිවම කියලා තියෙන්නේ මෙන්න මේ කියන අවස්ථා ටික විතරයි. ඒක පැහැදිලිද? තව මොනවද ප්‍රශ්න තියෙන්නේ? ඔක්කොම පැහැදිලිද ඒක? තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් රූපාවචර අරූපාවචර ධානය වඩලා යම් කෙනෙක් ඉඳලා දැන් ඒ ඥාන යාගේ ළඟ නැත්තම් ඒකේ පළක් ලබන්න බෑ නේද? බෑ. ඒක එයාට ඉදිරියේදී යම් කිසි අර දැන් කෙනෙක් ඒක ලබලා තිබිච්ච නිසා ඊළඟ වතාවකදී කරද්දී ඒක පහසු වෙන්න පුළුවන්. හරි එවැනි දෙයක් වෙනවා මිසක් ඊට එහා ඒකෙන් පළක් එයාට අර ත්‍ෘතියෙන් පස්සේ පළක් එන්නේ නැහැ. බොම්බි. කියන්නේ ත්‍ෘතියෙන් පස්සේ විපාකයේ හැටියට නියත ධර්මයක් හැටියට දෙන්නේ නැහැ. සමහරවිට නියත මිත්‍යා දෘෂ්ටි කිව්වම සාමාන්‍ය එකට වැඩිය කොහොමද ඒක කියන්නේ චෛතසිකම එකයි. ඔව් නමුත් ඒකේ බලය වැඩි. එයි සග්ගාවරණ මග්ගාවරණ දෙකම සිදුවෙන නියත මිත්‍යා දෘෂ්ටිය. අර තියෙන්නේ මොනවද අකිරිය වාදය, නාස්තික වාදය ආදී වශයෙන් දෙසටක් වල තිබුණේ මේ දරුණු ඒවා වගේ අන්නේ ටිකට නියතවම වැටලා හිටිය කෙනෙක් ඉන්නවා නම් එයාට තමයි නියත මිත්‍යා දෘෂ්ටිකයි කියලා කිව්වේ. එහෙම නැතුව මේ සාමාන්‍ය මේ අපි හිතමුකෝ දැන් කවුද? කවුරු හරි දැන් අපි හිතමුකෝ හොඳ මේ දානපති හජ්ජියාර් මහත්මයෙක් ඉන්නවා. මේ මහත්මයා පැහැදිලි වුණා ඒගොල්ලෝ අධික ලෙස දාන දෙනවනේ. දන් දෙනවා, එක ඒවා පරිත්‍යාග කරනවා, දුක්ඛතුන්ට උදව් කරනවා. ඒ වගේ දේවල් කරන කෙනෙක් පැහැදිලිව දෙවි ලෝකයයි. හරි? ඉතින් ඒක නියත මිත්‍යා දෘෂ්ටිය කියලා ගන්න බෑ. එයා අපාය යනවා කියලා කියන්න බෑ. එයි දානය කියන එක කවුරු කළත් විපාකයේ සුගතිගාමී. එහෙමනම් එවැනි ප්‍රබලව දන් දෙන අය බොහෝ විට වෙන්න පුළුවන් සුගතිගාමී වීම. එතකොට ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් කියලා ගන්නෙ නෑ. නමුත් අර අකිරිය වාදය, නාස්තික වාදය ආදී වශයෙන් අර මොනවද මේ මූලපරියාය සූත්‍රයේ විස්තර කරගෙන ආවේ. අන්න එවැනි නියත මිත්‍යා දෘෂ්ටියක් තිබුණා නම් ඒ නියත මිත්‍යා දෘෂ්ටික භවෙන් ගැලවෙන තාක් නොගැලවෙන තාක්කල් ඒක ක්‍රියාත්මකයි. ඊළඟට මාර්ගසිත වලින් පස්සේ පැහැදිලිවම අපිට හම්බ වෙනවා. ඒකනේ කිව්වේ යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමා හෝ සමාධිනාතේන සමෝන්න විජ්ජති. අන්න වෙන කිසිම එකකින් නවත්තන්න බෑ. පද්දාකාලික විපාකේ හම්බ වෙනවා. හරිනේ. ඒ මාර්ගසිත වල ස්වභාවය. ඒක පැවැත්මට පස්සේ. අනිත් ඒවා චුතියට පස්සේ. ඔව්. දැන් අර අසිත දවස හරියටම දැනගෙන හිටියනේ මම මේ මරණයෙන් පස්සේ මෙහෙම. ඔව් අසිත තාපසයා දැනගෙන හිටියා මම අනිවාර්යෙන්ම මෙහෙම අරූපාවචර ලෝකෙට යනවා කියලා. ඒ අරූප ධානය වඩාගෙන හිටියා. හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ ඒ ධානයෙන් ගැලවෙන විදිහක් හරි එහෙම නැත්නම් ඒ ධානය නිෂ්ප්‍රභා කරගන්න විදිහක් හරි ඔහු දැනගෙන හිටියේ නැහැ. හරි? ඔහු අර one way ටිකට අරන් තිබුණේ. එතකොට ඒක not negotiable වුණා. එතනින් එහාට එයා දැනගෙන හිටියේ නැහැ. හරි? ඊළඟට ඒ කියන ධර්මතාවය හැමෝටම හැම තැනකදීම හැම කාලයකදීම බලපාන්නේ නැහැ. එයා ඒක දැනන් හිටියා තමයි. නමුත් හැම දිනාටම මේක ඒ ආකාරයෙන් බලපාන්නේ නැහැ. එහෙමනම් නියතයි කියලා කියන්න බෑ. මෙතන බුදුරජාණන් වහන්සේ නියතයි කියලා කිව්වනම් ඒක කාල වශයෙන්, දේශ වශයෙන්, දීප වශයෙන්, පුද්ගල වශයෙන් මොනම ආකාරයකටවත් වෙනස් විය නොහැකි. අන්න එවැනි නිත්‍යම දේ තමයි මෙතන නියත භාවයට දාලා තියෙන්නේ. සමා වෙන්නේ දැන් අපිට ගෝත්‍ර භූසිතෙන් නියත ධර්මයක් කියලා ගන්න බෑද ගෝත්‍ර භූසිතෙන් ඔබ දන්නවද ඔබට කොයි වෙලාවෙද ගෝත්‍ර භූසිත ඇති වෙන්නේ කියලා? එහෙම එකක් නැහැනේ. ගෝත්‍ර භූසිතේ පැවැත්මෙන් පස්සේ මොකක්ද ඇති වෙන්න ඕනේ? හරි? එක්ක ධානසිතක් ඇති වෙයි. එහෙම නැත්නම් මාර්ගසිතක් ඇති වෙයි. මාර්ගසිතක් ඇති. සෝවාන් මාර්ගසිත ඇති වෙයි. හරි? එක්ක ධානසිතක් නැත්නම් සෝවාන් මාර්ගසිතක්. හරිනේ එතනත් දෙකක් වෙනවනේ. චිත්ත වීති බලන්න. හරිද? සර් සාමාන්‍ය නියත මිත්‍යා දෘෂ්ටි නෙමෙයි සාමාන්‍ය එක සක්කාය දිට්ඨිය කැඩෙනකම්ම හැමෝටම තියෙනවනේ. අනිවාර්යයෙන්ම තියෙනවා. සක්කාය දිට්ඨිය තමයි ඔක්කොටම මුල වෙන්නේ.
සර් ගෝතබු සිතත් මේ ඇති වෙන්නේ ශනිකවනේ ඇති වෙන්නේ අර අපි මේ අනිත් මේ භාවනා කරගෙන යනකොට ඔව් දැන් අපි ඉස්සෙල්ලම මේ චිත්ත වීති ගමන් කරගෙන යනකොට අප අර එතන මේ ශනිකව පැනීමක් කියලා කියනෝ නේද ගෝතබු සිත. ඉතින් ඊට කලින් සිත ක්ෂණිකව පැනීමක් නෙමෙයිද? ඔව් අනුලෝමනේ. හරි මොකක් හරි ඒ එන සිත් පෙළ එකම ආකාරයට ඇති වෙන්නේ. කාටවත් හයි ජම්ප් ලොං ජම්ප් දාන්න බෑ මේ වෙලාවල් වලදී. කොයි වෙලාවකදී සිත ඇති වෙන ණය ක්‍රමය අනුව සිත ඇති වෙනවා. ඒක චිත්ත නියාමය. ඒ සිතේ කෙලස් ප්‍රහාණය කිරීමට තරම් වූ ශක්තිය ඇති වෙලා තිබ්බනම් හරි බොජ්ජංග ධර්ම දියුණු වෙලා තිබ්බනම් සත්‍තිස් බෝධිපාක්ෂිකයෝ වඩලා තිබ්බනම් ඒ අවශ්‍ය මට්ටමට ඒ ප්‍රත්‍යයේදී මනුව ඵලය ඇති වෙයි. හේතුඵල න්‍යාය හැමතැනම ක්‍රියාත්මකයි. පටිච්ච සමුප්පාද ණය ක්‍රමය එසේමයි. හරිනේ. හොඳයි. එහෙමනම් මේ කියන අවස්ථාවන් නියතයි. එයින් පරිබාහිර සියල්ල අනියතයි. මේක පැහැදිලිනේ. දැන් එහෙනම් අපි ඊළඟට බලමු මොනවද අට කතා කාණ්ඩේ මේකට කියලා තියෙන්නේ කියලා. දැන් මෙතනදී නික්කේප කාණ්ඩයේදී මේ නියත වීමට අවශ්‍ය ස්වභාවයන් ටික විස්තර කළා. අට කතා කාණ්ඩයේදී විස්තර කරනවා මෙම ස්වභාවයට යටත් වන පරමාර්ථ ධර්මයෝ මොනවද කියලා විස්තර කරලා අභිධේයාර්ථය අහුරලා දෙනවා. අපි බලමු අට කතා කාණ්ඩයේ මොකද ඒ ගැන කියන්නේ කියලා. ඡේදාංක 1610 අට කතා කාණ්ඩය 1610 නියතා ධම්මා මෙන්න කියනවා චත්තාරෝ දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා හරි ඉමේ ධම්මා සියානියතා හරි චත්තාරෝ මග්ගා අපරියාපන්නා ඉමේ ධම්මා නියතා හරිද මේ විදිහට නියත ධර්මය මොනවද එකට තියෙන අභිධේයාර්ථ මොනවද අනියත ධර්ම මොනවද එකට එන අභිධේයාර්ථ මොනවද කියලා පැහැදිලිව මෙතනදී සඳහන් කරලා තියෙනවා. බාහිර ශබ්ද එනේම නවත්ත ගන්න. හොඳයි ඊළඟට එහෙමනම් මෙතනදී මොනවද කිව්වේ අභිධේයාර්ථ ඇහුලුවේ කොහොමද? චත්තාරෝ දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා. අන්න දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. එතකොට දිට්ඨිගත සම්පයුක්ත සිත් 4යි. චත්තාරෝනි සිත් 4යි. දෝමනස්ස සහගත සිත් 2යි. ඔය කියන සිත් 6 මොනවද කියන්නේ? ඉමේ ධම්මා සියානියතා. මේ කියන ධර්ම 6 නියතව ඇති වෙන අවස්ථාවලුත් තියෙනවා. අනියත ස්වභාවයෙන් ඇති වෙන අවස්ථාවලුත් තියෙනවා. හරිද? එහෙමනම් ඊට අමතරව ඒ ඇවිල්ලා චුත්තියට පස්සේ පැවැත්මට පස්සේ කතා කරන එක චත්තාරෝ මග්ගා අපරියාපන්නා ඉමේ ධම්මා සියානියතා. ඒක නියතමයි. ආයි එතනදී සියානියතා කියන්න බෑ. නියතමයි. අකාලික විපාකයමයි. මාර්ගයට පස්සේ ඵලය. හරිද? එහෙමනම් ඔන්න ඡේදාංක 1610න් ආයි අවශ්‍ය අභිධේයාර්ථ ටික අරන් දුන්නා. මොනවද අභිධේයාර්ථ? දිට්ඨිගත සම්පයුක්ත සිත් 4යි දෝමනස්සාගත සිත් 2යි කියන ඒවා. චුතියට පස්සේ නියත වෙන ඒවා. හැබැයි ඒක නියතව දරුණුවට ඇති වෙච්ච අවස්ථාවකදී නම් නියතයි. එසේ නැති වෙන අවස්ථාවලුත් තියෙනවා. මාර්ග සිත් 4 පැහැදිලිවම එහි අභාවයත් එක්කම ඵලසිත ලබා දෙනවාමයි. ඒක නියතයි. එයින් පරිබාහිර සියල්ල අනියතයි. 1611 ඡේදයේ ඒක විස්තර කරලා දෙනවා. චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත චිත්තුප්පාන්න. දිට්ඨිගත විප්පයුක්ත ටික එතකොට අනියත ධර්ම හැටියට එන්නේ. ඊළඟට විචිකිච්ඡා සහගත සිත. උද්දච්ච සහගත සිත. හරි එතකොට තව මොනවද තියෙන්නේ? තීසු භූමියසු කුසල. තුන් භූමියේ කුසල. තුන් භූමියේ හොඳේ. සිව් භූමියේ එහෙම ගත්තේ නැහැ. ඇයි? මාර්ගසිත ටික ලෝකෝත්තර ටික පළවෙනි පදයට කියන්නේ. ඒක නිසා මෙතන තිත්‍රු වෙන්නේ තුන් භූමියේ කුසල්. චතුසු භූමියසු විපාකු. සියලුම විපාක සිත් ටික. ඊළඟට තීසු භූමියසු කිරියාව්‍යා කතා.
ක්‍රියාසිත ටික. රූපංච නිබ්බාණංච රූප ධර්ම සහ නිර්වාණය. මේවා අනියත ධර්ම. හරිද? හරි. එහෙමනම් දැන් අපි මේ කියන ටික සාරාංශගත කරලා බලමු කොහොමද එන්නේ කියලා. නියත ධර්ම හැටියට චත්තාරෝ දිට්ඨිගත සංපයුත්ත සිත් උපාදා කියලා කියවනේ. එහෙනම් දිට්ඨිගත සංපයුත්ත සිත් 4යි. දෝෂ මූල සිත් 2යි. එහි යෙදෙන චෛතසික මුළු ගාන 25යි. හරි. ඊළඟට මාර්ග සිත් 4යි. එහි යෙදෙන චෛතසික 36යි. ඔක්කොම ටික ගත්තොත් මෙතන දිට්ඨිගත සංපයුත්ත සිත් 4යි, දෝෂ 2යි 6යි, මාර්ග සිත් 4යි 8යි. නෑ 10යි. 4 4 2 10යි. එහෙමනම් සිත් 10යි. මුළු චෛතසික ගාන 48ක් අපිට හිඳින්නට පුළුවන්. ඒ තමයි නියත ධර්ම හැටියට අපිට අහුලා ගන්න පුළුවන් ඒවා. දැන් ඉතින් ඔක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. ඇයි දිට්ඨිගත සංපයුත්ත සිත් 4 ගත්තේ? හොඳට හිතන්න. දිට්ඨිගත සංපයුත්ත සිත් 4 මෙතෙන්ට ගත්තේ ඇයි? නියත මිත්‍යාදෘෂ්ටිය. දිට්ඨිය තියෙනවා නම් එහි එය බලපෑමෙන් නියත මිත්‍යා දෘෂ්ටිය දක්වා එය දියුණු වෙන්නට පුළුවන්. එහෙම සිත් ඇති වෙන්නේ මේ කියන අවස්ථාවලදී පමණයි. එහෙමනම් දිට්ඨිගත සංපයුක්ත සිත් 4 තමයි අපිට අහිඳින්න වෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය යටතේ. එසේ නොවි පහළ වෙන අවස්ථා අනියතා ධර්මාවලට ගන්නවා. නමුත් ඉතාරලු මට්ටමින් නියතවම මිත්‍යා දෘෂ්ටිය යෙදෙනවා දිට්ඨිගත සංපයුක්ත සිත් සමග. එහෙමනම් ඒ අවස්ථා සලකලා තමයි මේ ටික අරගත්තේ. හොඳයි. දෝෂ මූල සිත් දෙක මොකක් නිසාද ගත්තේ? ආනන්තරීය පාප. අන්න බලන්න. ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙන්නේ ද්වේෂ මූල සිත් දෙකෙන්. මොනවද ආනන්තරීය පාප කර්ම? මාව මැරීම, මාව මැරීම, පියන් මැරීම, රාතුන් මැරීම, බුදුන්ගේ ඇඟේ ලේසෙලවීම, සංඝ බේදය. හරි. ඔය කියන ඒවා ද්වේෂ මූල සිත් වලින්මයි කරන්නේ. හරිද? එහෙනම් ඒ දෙකත් එන්නට ඕනේ. එතකොට මෙතන සිත් 6ක් වෙනවා, අකුසල සිත් 6ක් වෙනවා. මේ 6ට අදාළ චෛතසික සත් සම්පූර්ණ චෛතසික 25ක් ඇහිඳින්නට පුළුවන්. 25යි. සිත් දෙක මේ චෛතසික දෙකක් ඇහිඳලා නැහැ. මොනවද මේ දෙක? ටංගල උත්තර ඕනේ. මානය විචිකිච්ඡාව. මානයයි විචිකිච්ඡාවයි. දිට්ඨිගත සංපයුක්ත සිත් නිසා මානය දෙන්නේ නැහැ. මානය දෝෂ මූල සිත්වල දෙන්නෙත් නැහැ. ඊට අමතරව විචිකිච්ඡා සිත මෙතන නැහැ. එහෙනම් විචිකිච්ඡාවේ දුනෙත් නැහැ. එහෙනම් ඒ චෛතසික දෙක අයින් කරලා ඊටු චෛතසික 25 හින්දා. එහෙනම් අකුසල සිත් 6යි එහි යෙදෙන චෛතසික 25යි. ඊට අමතරව පැවැත්මට පස්සේ විපාකයේ දෙන්න පුළුවන් මාර්ගසිත 4ට සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත සහ අරිහත් මාර්ගසිත. මාර්ගසිතක උපරිම චෛතසික 36ක් දෙන්නට පුළුවන්. එහෙනම් එතනදී චෛතසික 36ක් ඇහිඳා. මේ අවස්ථා දෙකටම ගැලපෙන විදිහට චෛතසික 48ක් අපිට අහිඳ ගන්නට පුළුවන්. හරි. ඒකවත් ස්කන්ධ දෙකයි, ආයතන දෙකයි, ධාතු දෙකයි, සත්‍ය තුනයි කියලා ඇහිඳින්නට පුළුවන්. මොන දැන් ගැටලු තියෙනවා නම් 2ද 4ද 48 මොනවද? සමාන 8 10යි 48 කොහොමද කියලා දෙන්න. එහෙනම් කීයද වෙන්න ඕන? ගලපන්න මට වැරදුනක් දන්නේ නැහැ ගලපන්න. 48 තමයි. 36යි 12යි. අතලිසට නොවේ නම් කීයද වෙන්නේ? එහෙමනම් අයින් උනේ මොනවද? ඉතරයිද නෝන්න? විචිකිච්ඡාවයි මානයයි අප්‍රමාණ්‍ය දෙක අයින් වෙනවනේ. අප්‍රමාණ්‍ය දෙක අයින් වෙනවනේ. එතකොට 48 හරිනේ. ඔව්. මෙතන ඔක්කොම 48යි 49 50 51 52 56 හතරක් අයින් වෙනවා. හරිද? හොඳයි. අනියතා ධම්මා කියන එක එහෙනම් හරිද බලන්න ඊළඟට මේ ටික හැර ඉතුරු ටික. එතකොට මේ ටික හැර කිව්වට අකුසල සිත් 12ම අරන් තියෙනවා. සර් සමා වෙන අතන ස්කන්ධ 4ද 2 දෙන්නේ. 4යි නේ සර්.
ස්කන්ධ නියත ධම්මයකේ හතරන්නේ මොනවද හතර? ස්කන්ධ වේදනා ස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන. විඥාන. හරියටම හරිද? හරිනේ හරියටම හරි. බය වෙන්න එපා. එතන ස්කන්ධ හතර තමයි. හරි සිත් වෙනවා නම් හරි. එතන ස්කන්ධ හතර එනවා දාගන්න. සමා වෙන්න සම මෙතන තියෙන්නේ සම්ප්‍රයුක්ත දෙවිසි චෛතසිකයෝද කියලා පොතේ. කොතනටද? ඒ පොතේ ඔව් 175 වෙනි පිටේ නියත ධම්මායකේ අපි දෙයාර්ථවට දාලා තියෙන්නේ. ඔව් ප්‍රීති ලෝභ දිට්ඨි මාන විචිකිච්ඡා වර්ධිත තත් සම්ප්‍රයුක්ත දෙවිසි චෛතසිකයෝද කියලා. ඒක දෝමනස්ස සිත්තට විතරක් නෙස. ඒක මෝහ සිත් නෙති. ඒක දෝමනස්ස සිත් දෙකට විතරයි. හොඳට හිතන්න ඉතින්. තව මොනවද මේ වගේ ප්‍රශ්න තියෙන්නේ? සමා වෙනස නියතා ධර්ම වල ඉතුරු වෙච්ච ඒ ටික අනිත් පැත්තට ගත්තේ නැද්ද? ඒක අර නියත ඉස්සල ස්ලයිඩ් එකේ ඔව් ඒක අර සියා නියතා කියලා ගත්තේ ඒක අනිත් පැත්තට ගත්තේ නැද්ද? ඒක සර් මේ පැත්තේ ඉතුරු වෙන ටික ඔව් සර්. ඔව් ඒක අනිත් පැත්තට ගන්න ඕනේ. ඒ නිසා තමයි මෙතනදී අකුසල් සිත් 12ම අරගත්තේ. හරි සර් හරි. හරිනේ. කොමින්න මම මෙතන හදන්නම් ස්කන්ධ හතරයි කියලා ඔයගොල්ලෝ කියන්නේ නේ. හරි නේද? මොන මම දන්නේ නැහැ දැන් හොඳේ. කොමින්න මම ඒක හදලා දෙන්නටක් ගාලා. ඒක කොහොමද හදන්නේ? ඉස්සල යනවා බබා. ඒක කොහොමද හදන්නේ? ස්කන්ධ හතරයි කියලා කියනවානේ. හරි එහෙමනම් දැන් හරිද? මේ සෝමනස්ස දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් හතරේ ඒකෙත් චෛතසික 21ක් කියලා තියෙන මාන දෝෂ ඉස්සා මච්චරිය විචිකිච්ඡා වර්ජිත චෛතසික 21යි. ඔව් එතන ඒතර දැන් ඔක්කොම එකතු කරපුවම 48ක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. හරි නේද? හරි හරි. නයි අනියතා ධර්මා කියන එක අරගන්න. අනියතා ධම්මා. එතන අරන් තියෙනවා අකුසල් සිත් 12යි, ලෞකික කුසල සිත් 17යි. ලෞකික ඒතකොට ලෞකික කියන්නේ තීස භූමිස කුසලං කියලානේ කිව්වේ ලෞකික කුසල සිත් 17යි, විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, තත්සම්පයුක්ත චෛතසික එතකොට 52ම එනවා. රූප 28යි නිර්වාණයයි. ප්‍රශ්නයක් තියෙනවද බලන්න? එතන මොනවද පැහැදිලිද ඒක බලන්න. එතකොට එතන සිත් ඔක්කොම 85යි, චෛතසික 52යි, රූප 28යි නිර්වාණයයි. එහෙමනම් එතන රූප ධර්මයක් තියෙන නිසා ස්කන්ධ 5යි, ආයතන 12යි, ධාතු 18යි, සත්‍ය 3යි. හරිද? ගැටලුවක් තියෙනවද බලන්න. දැන් හැමෝටම පැහැදිලිද මොනවද නියත මොනවද අනියත කියලා? Tamante ලේසියෙන් හදාගන්න පුළුවන් මේ නියත ධර්ම මේ අවස්ථා 6 නම් හදාගන්න පුළුවන්. ditthිගත සම්පයුක්ත සිත් 4යි, දෝෂ මූල සිත් 2කේ තියෙන නියත බව නම් ලේසියෙන් හදාගන්න පුළුවන්. අකුසල් සිත් 12ක් එන්නේ කොහොමද? හොඳයි. ඔබතුමිය හිතන විදිහට අකුසල් සිත් කීය දෙන්න ඕනේ? 6යිද? කීය දෙන්න ඕනේ? කියන්න බය නැතුව කියන්න. අකුසල් සිත් ඔක්කොම ඔව් අකුසල් සිත් ඔක්කොම කීයද? 12යි. 12යි. 12න් කීයක් මෙතෙන් දෙන්න ඕනේ?
මෙතන 6ක් තියෙනවා. මේ 4 6ක් අයින් වෙනවනේ. එතන 6ක් අයින් වෙනවා. මොන 6ද අයින් වෙන්නේ? මොන 6ද අයින් වෙන්නේ? දිට්ඨිගත සම්පයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි. මොන අවස්ථාවේද? මොන අවස්ථාවේද? ආනන්තරීය පාප කර්ම කරන අවස්ථාවෙත් නියත මිත්‍යා දෘෂ්ටි අවස්ථාවෙත්. හොඳයි. ඒ අවස්ථා දෙක නැතුව වෙනත් අවස්ථාවලදී මේ සිත් පහළ වෙන්න බැරිද? පුළුවන් නේද? ඔබ ඔබ ditthිගත සම්පයුක්ත සිත් 4ෙන් ඔබට කරන්නට පුළුවන් මොනවද? නියත මිත්‍යා දෘෂ්ටි අරගන්න පුළුවන්. ඉතින් ඔබ නියත මිත්‍යා දෘෂ්ටියක් අරගන්න නැතුව ඉස්සරහවත්තේ තියෙන රෝස මල දිහා බලලා බොහොම අනේ හරි ලස්සනයි අපේ මාලක්කට ලස්සන රෝස මලක් පිපිලා කියලා සතුටු වෙනවා. ඒක ditthිගත සම්පයුක්ත සිතක් නෙමේද? සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික සිතක් නෙමේද? එතකොට ඒ සිත ඇති උනායි කියලා ඔබ අපායට ඇදලා දානවද? නෑ. එහෙමනම් අර නියත මිත්‍යා දෘෂ්ටිය සහ මෙතන කතා කරන ආනන්තරීය පාප කර්ම ඔය කියන අවස්ථාවේ තියෙන වෙලාව විතරයි නියත කියලා ගත්තේ. අනිකුත් ස්වභාවයන් යටතේ පහළ වෙන එකී සිත් 6 ඒවා නියත ධර්ම. හරිනේ. දැන් ඔබට කකුලේ ගලේ කකුලේ හැප්පෙනවා හෝ කකුල ගලේ හැප්පෙනවා හෝ කැමති විදියකට. සමහරවිට ගල ඇවිල්ලත් කකුලේ හැප්පෙනවානේ. ඕන විදියක්. ඒ වෙලාවට තරහ යනකොට ඔබ ඒකෙන් නියත අපායට යනවද? නියත අපායට යනවා කියලා කියන්න බෑ. එහෙනම් ඒක නියත ධර්මයක් නෙමෙයි. ඒක එහෙනම් මේ පැත්තට ඉන්න ඕන අනියත ධර්මයක් හැටියට. හරිනේ. මොකද ඒක එහෙම ඒ වෙලාවේ ඇති වුණු සිත් දෙක ඔබ පංචානන්තරීය කර්මයට වැටෙන ක්‍රියාවක් නෙමෙයි සිද්ධ වුනේ. නේද? එහෙමනම් නියතයි කියලා ගත්තේ මොනවද? ditthිගත සම්පයුක්ත සිත් 4යි දෝෂ සිත් 2යි තමයි. නමුත් මොන අවස්ථාවේද? අන්තිම ඉහළම රළු මට්ටමේ තියෙන වෙලාවෙදී විතරයි ඒක නියත වෙන්නේ. සාමාන්‍ය මෘදු මට්ටම් වල තියෙන අනිකුත් අවස්ථාවලදී පහළ වෙන එකී සිත් 6 අනියතා ධම්මා. ඒ නිසායි අනියතා ධම්මා කියන දෙවෙනි පදයට අකුසල් සිත් 12ම ගත්තේ. හරිනේ. ඒකනේ මේ මෙතන කිව්වේ මේ බලන්නකෝ. අට කතා කාණ්ඩයේදී කිව්වා චත්තාරෝ ditthිගත සම්පයුක්ත චිත්තුප්පාදා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. ditthිගත 4යි දෝමනස්ස 2යි කියන ඒවා ඉමේ ධම්මා සියානියතා. එක විටකදී එක නියත වෙනවා තව විටකදී අනියත වෙනවා කියලා මෙතන කිව්වනේ. ඒ අනියත වෙන කොටස දෙවෙනි පදයට ගන්න ඕනේ. පැහැදිලිද? ඔව් සර්. හරි. සර් පැහැදිලි. තව මොනවද මේ වගේ ප්‍රශ්න තියෙන්නේ? කරුණාකරලා ප්‍රශ්න තියෙන ඒවා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් හැමදාම විචිකිච්ඡාව තියෙනවා. විචිකිච්ඡාව තියෙනකොට ඒක දියුණු වෙනවා. ඒක දියුණු වෙනකොට දන්නවනේ අද උදේ අපි කතා කළ අකුසල සංග්‍රහය. ඒතර මොකද වෙන්නේ කියලා අපි කතා කළානේ. මේ චෛතසික 48 ආවේ කොහොමද කියලා. නියතා ධම්මා කොටස. හොඳයි එහෙනම් කීය දෙන්න ඕන? ඔබතුමිය උත්තරේ දෙන්න. 48 එන්න බැරි නම් කීය දෙන්න ඕනේ? දැන් ඔයගොල්ලෝ දක්ෂයෝනේ. බෑ නෙමෙයි සර් කොහොමද කියන්නේ? ඉතින් හරි දැන් ඔබතුමියට හිතුණා නම් 48ක් එන්න බෑ කියලා. ඒ කියන්නේ ඔබතුමියට වෙන උත්තරයක් තියෙන නිසානේ ඒක හිතුනේ. මොකද්ද ඔබතුමියගේ උත්තරේ? මොකද කියන්නේ? මම අර අභිධර්ම පොතේ තියෙන චෛතසික ලියාගෙන තියෙන 21යි 22යි 36යි කියලා. හරි එතකොට දැන් ඔක්කොම එක්ක වුණාම එතකොට වැඩි. හරි නේද? මෙතනදී අයින් වෙන චෛතසික 4ක් අයින් වෙනවා. ඒතර 48ක් ඉතුරු වෙනවා. 52කින් හරි සර්. හරි නේද? තව මොනවද මේ වගේ ප්‍රශ්න තියෙන්නේ? සාර මම අහන්නේ හිටියේ සර් අර ස්කන්ධ විනිමුක්ත ඒ කාරණාව. ඒවා ඉතින් ඒ තැනට අනුරූප ඔයගොල්ලෝ හොයලා ලියන්න. ඒවා මේ බාලන්ස් පන්තියට දැම්මම කරන්නේ නැහැ. දැන් මේ කීවෙනි දුකද යන්නේ දැන් තික මාතිකා 22ක් කළා. එතන පද 66යි. දුක මාතිකා දැන් මේ ටික ඉවර වෙනකොට 200යි. එතකොට ඔක්කොම 266කින් මේ දැන් අපි කරන්නේ 258 හරි 59 හරිනේ. නේද? අනේ අම්මේ තවත් ඒව නම් අද අත ගන්න බෑ. ඔයගොල්ලෝ හදන්න ඒවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ හෝම්වර්ක් කරන්නේ නැහැ වගේත් මට පේනවා නේද? හරි එහෙනම් දැන් මේක පැහැදිලිද? හොඳයි එහෙනම් අපි මේක භාවනා පොතේ වෙනස් විදිහකටද තිබුණේ?
භාවනා පොතේ මෙතන දෙනවා ඇති මේ විදිහට නීත මිත්‍යා දෘෂ්ටි වශයෙන් පාලවන්නා වූ ditthිගත සම්පයුක්ත චිත්ත වීති සතරෙහි සත්වන එතන ඒ ජවන මට්ටමට ගිහිල්ලා තියෙනවා. හරිද? සත්වන ජවනේ. ඇයි? එතනදී දැන් නියත මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ මොන කර්මය? මොනවද ඒවට කියන කර්මය? ඊළඟ භවයේ නෑ. හත්වෙනි ජවනේ මොන විපාකයේද ලබා දෙනවා කියන්නේ? ditta ධම්ම නෙමෙයි. උපපජ්ජ වේදනීය කර්මය. හරිනේ. එහෙනම් උපපජ්ජ වේදනීය කර්මයේ හැටියට එන්නේ සත්වන ජවනේ නිසා ස්වාමින් වහන්සේ හත්වන ජවනේටම ඉලක්ක කරලා එතන අපි දෙයියාට අහුල්ලා තියෙනවා. අවුලක් නැහැ. හරිනේ. පංචානන්තරීය කර්ම වශයෙන් පාලවන්නා වූ දෝෂ මූල දෙසිතෙහි සත්වන ජවනියෝද සම්පයුක්ත චෛතසික 22ද ආදී වශයෙන් එතන ඒ තැනට අනුරූපව හත්වෙනි ජවනයේටම ඉලක්ක කරලා අරන් තියෙනවා. වඩා සාර්ථකයි. හරිද? එතන චෛතසික ටික දීලා නැහැ. ඔව් ඉතින් ඔයගොල්ලෝ දක්ෂයි දැන් ඒව එකතු කරලා හදාගන්න. හොඳට හිතලා බලලා එකතු කරලා හදාගන්න. හරි. එහෙමනම් ඊළඟ දුකේට යමු. ඊළඟ දුක තමයි සෞත්තරා ධම්මා අනුත්තරා ධම්මා. සෞත්තර දුකය. 17 වෙනි දුකය සෞත්තර දුකය. එහි තියෙන පද දෙක තමයි සෞත්තරා ධම්මා අනුත්තරා ධම්මා. උත්තරා තමාට වඩා උසස් ධර්මයක් සහිත අනුත්තර ඉහළින් ඉන්න කෙනා. හරිද? භාවනා පොත එකට සරල අර්ථයක් ඉදිරිපත් කරනවා. සෞත්තරා ධම්මා කිව්වහම තමහට වඩා උත්තරීතර ධර්ම ඇති බැවින් සෞත්තර නම් වූ. මට වඩා ඉහළ අය ඉන්නවා. කියන අර්ථයෙන් සෞත්තර. එහෙනම් මම ගොඩට වැටෙන කට්ටිය තමයි සෞත්තර ගොඩට වෙන අභිදේයාර්ථ වෙන්නේ. අනුත්තරා කියලා කිව්වහම තමන්ට වඩා උත්තරීතර ධර්මයක් නොමැති බැවින් අනුත්තර නම් වූ. හරි නතේන ධම්මේන සමත්තිකින්චි. මේහා සමක් කළ හැකි තවත් ධර්මයක් නැත. නිර්වාණයට වඩා උතුම් තවත් ධර්මයක් නැත. සමාධිමානන්තරිකඤ්ඤමාහු. සමාධි මාර්ගසිතේ සමාධියට වඩා උතුම් සමාධියක් නැත. කෙලෙස් නැසන නිසා අකාලික විපාකයේ දෙන නිසා. සමාධිමානන්තරිකඤ්ඤමාහු. ඊළඟට අපේ බුදුගුණ අලංකාරය කොහොමද කිව්වේ? හැම ගුණයෙන් නදා සමවැඩි සතකු හැමදා දියතෙහි නැති සඳානුත්තරයයි කියති මුනිදා. හරිනේ. බුදුරජාණන් වහන්සේ තමයි අනුත්තර. එහෙමනම් ඒ ඉතින් මොනවද අපේ ව්‍යවහාරික වශයෙන් මෙතන අපි ගන්න පරමාර්ථ ධර්මනේ. දැන් ඉතින් ওই ස්වභාවය තමයි තියෙන්නේ. අනුත්තරයි කියලා අපි ගන්නවා නව ලෝකෝත්තර ධර්ම උසස් කොටම සලකන ධර්ම ටික. එයින් පරිබාහිර සියල්ල සෞත්තරයි. එයි සෞත්තර කියන්නේ මට වඩා උසස් අය ඇත. එහෙනම් මම කියන අය තමයි මෙතෙන්ට එන්නේ. හරිනේ. ඒක පැහැදිලිද? කාට හරි කියන්න පුළුවන්ද? අපි දැන් බලමුකෝ මේ භාවිතා වෙන්නේ කොහොමද කියලා මේක. බුදුරජාණන් වහන්සේට අනුත්තරයි කියලා කියන්නේ ඇයි? දැන් මම කිව්වත් එක්ක. ඊට වඩා උතුම් කෙනෙක් උසස් කෙනෙක් වෙන්න නැති නිසා. මොනවෙන් උසස් කෙනෙක්ද? මොනවෙන්ද? ගුණයන්ගෙන් ඥානයෙන් ධම්මයේ ධර්ම වලින් තමන් වහන්සේට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් ඉහළ කෙනෙකුන් තබා සමාන කෙනෙකුන්ද නැති බැවින්ද රූප ස්වභාවයෙන් ධර්ම දේශනා විලාසයෙන් සත්වයන් දමනය කිරීමෙන් විනය පැනවීමෙන් තමන්ට වඩා සමාන කෙනෙකුන් තබා ඉහළ කෙනෙකුන් තබා සමාන කෙනෙකුන්ද නැති බැවින්ද අෂ්ට සමාපත්තීන්හි ඉක්මනවාට අමතරව නවවන නිරෝධ සමාපත්තියේ සත්වයන් හික්මවන බැවින්ද අනුත්තර නම් වනසේක. එහෙම නේද වෙන්නේ? ඉතින් ගලපලා අරගන්න ඕනේ. හරි. හරි. එහෙමනම් මොන දැන් සෞත්තර අනුත්තර දෙකේ වෙනස තෝරගත්තා. එතකොට අපි දැන් බලමු නිකේ ප්‍රකාණ්ඩයට ගිහිල්ලා එතන කොහොමද මේක ස්වභාවය හඳුන්වන්න දෙන්නේ කියලා. උත්තරා සාසවා කුසලා කුසලාවය කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර. අන්න සාසවා ධර්ම ටික ලෞකික ධර්ම ටික. එහෙනම් කාමාවචරයි රූපාවචරයි අරූපාවචරයි. ස්කන්ධ හැටියට රූපස්කන්ධයේ ඉඳලා විඥානස්කන්ධය වෙනකන් ස්කන්ධ පහම අදාළයි. ඒ සියලුම ධර්ම ටික සෞත්තර ධර්ම හැටියට යනවා. මොකද ඊට වඩා ඉහළ ධර්ම තියෙනවා. එහෙනම් මේගොල්ල
ඊට වඩා පහලින් ඉන්න කට්ටිය එහෙනම් සවුත්තර කියලා අරගත්තා. හරිද? අනුත්තරා කියනකොට අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාත ජාති මේ ධම්මා අනුත්තරා. හරිනේ. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි අසංකත නිර්වාණයයි. ඊතෝත්පාද හැටියට. ඒක පැහැදිලිනේ. දැන් එහෙනම් අට කතා කාණ්ඩයෙන් හරියටම අපි දෙයාර්ථ ටික අහුලා ගමු. කොහොමද වෙන්නේ? තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍ය කතං සබ්බංච රූපං. මේ ධම්මා සවුත්තර. එකී ධර්ම සියල්ලටම වඩා ඉහළින් වැඳෙන තවත් ධර්මයෝ සිටි. එහෙමනම් මේගොල්ල උත්තර මට වඩා ඉහළයි සිටි කියන අර්ථයෙන් මේගොල්ල යට ඉන්න කොටස. සවුත්තර. අනුත්තරා ධම්මා චත්තාරෝ මග්ගා පරියාපන්නා චත්තාරීච සාමඤ්ඤ ඵලානි නිබ්බාණං. පැහැදිලිද? හොඳයි. පළමු පදයට අභිධේයාර්ථ හැටියට සිත් කීයක් එනවද? 81යි. චෛතසික කීයක් එනවද? 52යි. රූප කීයක් එනවද? නිර්වාණ කීයක් එනවද? නිර්වාණය එන්නේ නැහැ. හරිද? නිර්වාණය අනුත්තර ධර්මයක්. හරි කොහොමදයි? එහෙමනම් අපි අභිධේයාර්ථ සසඳලා බලමු. පද දෙකට අදාළව සාරාංශගත කරලා මේ විදිහට අභිධේයාර්ථ එනවා. ඒක පැහැදිලිද? ඒ සවුත්තර දුකය පැහැදිලි කිරීම ඇද්ද? තේරුණාද? සමාවෙන් උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ අනුත්තර ධම්ම කියන එකද? නෑ. උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ අනුත්තර ධර්ම කියන්නේ දෙකක්. අනුත්තර ධර්ම කියලා කියන්නේ Tamanට වඩා ඉහළ වෙනත් කිසිදු ධර්මයක් නැති නිසා. නව ලෝකෝත්තර ධර්මයන්ට වඩා ඉහළ වෙනත් කිසිදු ධර්මයක් නැහැ. නතේන ධම්මේන සමත්ති කිංචි කියලා නිර්වාණය හැඳින්වුවේ ඒකයි. මේට එහා වෙනත් ධර්මයක් ඇත්තෙම නැහැ. ලෝකෝත්තර සිත් වල සහ කියන්නේ චිත්තෝත්පාද 8. එතනින් එහාට වෙනත් ධර්මයක් අපිට ගලපන්න බෑ. ඒ නිසා ඒ ටික තමයි නව ලෝකෝත්තර ධර්මයේ තමයි අනුත්තර වෙන්නේ. හරි. එතකොට දැන් අනිත් පදේ මොකක්ද අහුව? මේ මොකක්ද අනිත් පදේ අහුවේ? අනුත්තරයි මනුෂ්‍ය. උත්තරී මනුෂ්‍ය ධර්ම. ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ කෙනෙක් ධානයක් උපදවන. දැන් ධානයක් උපදවන. එහෙම නැත්නම් කෙනෙක් මාර්ගයෙන් උපදවනවා. අපි අවස්ථා දෙකම අරගමුකෝ. පළවෙනි අවස්ථාව ගමුකෝ ධානයක් ඉපදෙව්වා කියලා. දැන් ඔන්න දැන් ඕගොල්ලන්ගේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බොහොම සිල්වත් දැහැමි බණ භාවනා කරනවා. ඒ අනුව කිසියම් වෙලාවක ඔබට ආරංචියක් ලැබෙනවා. ගමේ පන්සලේ ලොකු ස්වාමින් වහන්සේ අන්න දැන් පළවෙනි ධානයටපත් වුණා කියලා. ඔන්නම් තව ඉතින් ඔකට පොඩ්ඩක් ගෙවල් දෙකක් තුනක් එහා නම් ඕක කටින් කට යනකොට ඔන්න ආලෝකිකුත් පිට වුණා කියලා හම්බ වෙයි සමහර විට ආරංචිය. මේ තවත් ගෙවල් 10ක් විතර ඇතනම් කියයි අයියෝ ඔයගොල්ලන්ට අර ඊයේ රෑ 8:00 විතර එකපාරට විදුලි කොටනවා වගේ ලයිට් එකක් ආවේ නැද්ද අපේ හාමුදුරුවෝ අන්න ධානයටපත් වුණා කියලා එහෙම වෙන්නත් පුළුවන්. කොහොමින් හරි එහෙම වුණා නම් දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියන්න බෑ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? වැල්ල නොකැඩී ගිහිල්ලා හාමුදුරුවන්ගේ කකුල් දෙක අල්ලගෙන වැඳගෙන නිවන් දකින්න නිවන් ඉල්ලන්නේ නැද්ද? හාමුදුරුවන්ගේ ප්‍රතිපදාව ඉන්න අවස්ථාව දෙනවද ඔයගොල්ලෝ? කීයටවත් නැහැ. එක්ක දාන ටික පිළිගන්නන්න හදයි, කවන්න හදයි, මොනවා හරි විකාරයක් කරයි ඉතින් නේ. එහෙමනම් එතකොට උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ එවැනි සාමාන්‍ය පුද්ගලයෙකුට පත්වීමට නොහැකි විශේෂ භාගීය පුද්ගලයන් ලබා ගන්නා විශේෂ භාගීය ඥාන සම්භාරයට කියනවා අපි ඒ නම. හරිද? ඒකේ විශේෂය තමයි එවැනි ස්වභාවයක් ලැබපු කෙනෙක් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන්න එපාය කියලා බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරලා තියෙනවා. ඇයි පරාජිකාවක් වෙනවනේ. පරාජිකාවක් වෙනවද? උත්තරී මනුෂ්‍ය ධර්මද? එහෙමද? එහෙමයි. පළවෙනි පරාජිකා 4ට හාමුදුරන්ට තියෙනවා ඒක. හරි. එතකොට මොකද වෙන්නේ? තමාට අනවශ්‍ය ලාභ සත්කාර ලැබෙන්න ගන්නවා. ඒ තුල තමා අර ලැබපු උත්තරී මනුෂ්‍ය ධර්ම ස්වභාවය පිරිහවා ගන්නවා.
ඉරිහෙනවා. තව ඉදිරියට යා ගන්නට බැරි වෙනවා. හරිද? ඊට අමතරව මිනිස්සු වැලෙනු කැඩි එන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒක Tamanට සුදුසු යෝගාශ්‍රමයක් වෙන්නේ නැහැ. Tamanට ඉස්සරහට යන්නත් බෑ. හැබැයි එක දෙයක් ලැබෙනවා. මොනවද? වෙනදට වඩා ප්‍රත්‍ය පහසුකම් නම් ලැබෙනවා. තව කාමර දෙක තුනක් හදන්න වෙනවා හම් වෙන අටපිරිකර ටික දාන්න. එයි අනවශ්‍ය විදිහට අපේ ඉතින් උපාසකම්මලයි අපේ දායක සභාවයි ඔක්කොම ටික මොකද වෙන්නේ? අර බස් අරගෙන නිකවැරටි ගියා වාගේ වෙන්න එයි. එහෙමනම් අන්න එවැනි සාමාන්‍ය පුද්ගලයෙකුට ලබාගත නොහැකි විශේෂ භාගීය පුද්ගලයන් විසින් ලබාගත හැකි ඥාන සම්භාරයට කියනවා ඒ අනුත්තරී. ඔව් අන්න ඒ ටික. එහෙම ධර්මයක් ලැබුණා නම් එවැනි දේ ප්‍රකාශ කරන්න දෙපා කිව්වේ අර වගේ අගතියක් සිදු වෙන නිසා. ඒක තමාටත් දායක පැත්තටත් දෙපැත්තටම අගතියක් ඒන් සිදු වෙනවා. ඒ නිසා කියන්නේ. හැබැයි එහෙම කියන්න එපා කිව්වට යම් අවස්ථා තියෙනවා ඒක ප්‍රකාශ කළ හැකි. යම් කිසි අවස්ථාවක එකී ප්‍රකාශ කිරීම තුළ තමාගේ ශ්‍රාවකයෙක් ඒ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ඒ තුලින් එයාට මාර්ගඥානයක් ලබා ගන්න පුළුවන් කියලා පෙනුනොත් අන්න ඒක විස්තර කරලා ඔහු තුල මොනවද අදිෂ්ඨානය ඇති කරවලා ඒ වැඩේ එවැනි ඉලක්කයක් කරා යන දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේ මරණාසන්න වෙලාවේදී අනිත් අයට මේ ධර්මයේ තියෙන අකාලික බව පැහැදිලි කරවීමේ අදිෂ්ඨානයෙන් අන්න එහෙම කියලා දෙන්න පුළුවන් ඒක. ඒ අර අනබෙර ගහන්න බෑ, පත්‍රේ දාන්න බෑ, ටීවී එකේ යන්න බෑ, YouTube එකට දාන්න බෑ. හරි. ඒක මම එතනින් ඒක නවත්තන්න. ඒ අනුත්තරා ධම්මා. සමාවෙන්නස උත්තරී මනුෂ්‍ය ධර්ම වලට අයිති වෙන්නේ ධාන විතරද නැත්නම් අනුත්තර ධර්මත් වෙනවද? නෑ මා අනුත්තර ධර්මත් ඔට්ටුයි. මාර්ගඵල ඔක්කොම අයිති. හරි. දැන් එතකොට ඔන්න සෞත්‍ර දුකයත් අපි කතා කළා. අවසාන වශයෙන් අපිට එනවා සරණා ධම්මා අරණා ධම්මා කියන සරණ දුකය. හරිද? සරණ දුකය. සරණා ධම්මා අරණා ධම්මා. මේක හැබැයි අපිට හුරු පුරුදු අර්ථය නන් නෙමෙයි මේක තුලින් එන්නේ. අපි බලමු ධර්මයේ තුල මේ සඳහා දීලා තියෙන අර්ථ මොනවද කියලා. භාවනා පොතේ මේකට විස්තර වෙනවා පිටු 176 දී සරණා ධම්මා කියන එකට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් ගෙන දෙන්නා වූ බැවින් සරණ නම් වූ අන්න දෙයනේ සරණ වෙන්නේ මොනවටද අපිට? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය ගෙන දෙන්නා වූ බැවින් කෙලෙසුන් සමග මිශ්‍ර වූ බැවින් සරණ නම් වූ නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ ඇත කියලා තමයි කියන්නේ. එහෙමනම් සරණ කියලා මෙතන හැඳින්වෙන්නේ මොකද්ද? ක්ලේශයන් සමග මිශ්‍ර වූ ස්වභාවය. කෙලෙස් සරණ ලැබපු බව. හරිද? ඔන්න සරණ ස්වභාවය. එහෙමනම් අරණ ස්වභාවය මොකක්ද? අර කිව්ව ශෝක පරිදේවාදියාට හේතු වන කෙලෙසුන් සමග මිශ්‍ර නොවූ බව අරණ. අන්න එහෙනම් ලබාගත යුතු තත්ත්වය මොකද්ද? අරණ බව. හරිද? දැක්කද? සරණ සහ අරණ. සරණ කිව්වොත් ලෞකික පැත්ත, අරණ කිව්වොත් ලෝකෝත්තර පැත්තට යාවි. සරණ කිව්වොත් වට්ටගාමිනී, අරණ කිව්වොත් විවට්ටගාමිනී. මේ විදිහට මේක හරියට බෙදා ගන්නට ඕනේ. එහෙමනම් ක්ලේශුන් සමග මිශ්‍ර වෙලා ඉන්නේ කා එක්ක ඉන්නවනම්? අකුසලත් එක්ක ඉන්නවනම්. එහෙමනම් සරණා ධම්මා කියලා අපිට ගන්න වෙන්නේ අකුසල ස්වභාව. එයින් පරිබාහිර වූ සියල්ල අරණ ගොඩට වැටෙනවා. ඇයි? අර සරණ කියන අර්ථයට නොගැලපෙන නිසා. හරිද? එහෙමනම් දැන් අපි බලමු නික්කේප කාණ්ඩයේ මීට දෙන අර්ථය මොකක්ද කියලා. තේ දංක 1300. තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ. අන්න අකුසල මුල් තුන තමයි දැන් ඔන්න බෙල්ලෙන් අල්ලගන්නේ. තීනි අකුසල මූලානි අකුසල මුල් තුනයි තදේ කට්ටාච කිලේසා. මේ මුල් තුන සමග සම්බන්ධ වෙලා ඉන්න ක්ලේශ ධර්මයෝ. හරිද? සියල්ලත්. දැන් ඉතින් ලෝභ දෝස මෝහ කියන ඒවා අකුසල් සිත් 12න් අපිට දැක ගන්න විශේෂයෙන් මෝහය අකුසල් සිත් 12 තුනම තියෙනවා. එහෙමනම් තදේ කට්ටාච කිලේසා. එහෙනම් ඉතුරු අකුසල චෛතසික 13මත් එතෙන්ට එක්කහුව වෙලා තියෙනවා. 13 නෙමෙයි 10 11මත්. හරිද? එයි මේ ලෝභය දෝසය මෝහය කියලා තුන අයින් කළා නම් ඉතුරු අකුසල ඔක්කොම 14යිනේ.
එහෙනම් 11ත් එතෙන්ටම එනවා. තදේ කට්ටාච කිලේසා. එතකොට මොකද වෙන්නේ? තන් සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ. ඒ කියන නාම ධර්ම හතරම. තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනෝකම්මං. නිකනුත් නෙමෙයි. කර්මද්වාර තුනක් තරම් පෙන්නවා. අර කියන අකුසල ස්වභාවය ඇති වූ හැම වෙලාවකම සිදු කරන කාය කර්මයේ, වචී කර්මයේ, මනෝ කර්මයේ මේ ඔක්කොම සරණා. පැහැදිලිද? එහෙමනම් එයින් පරිබාහිර වූ සියල්ල මොනවද ඒ සියල්ල? කේදං 1301 අරණා ධම්මා කොහොමද විස්තර වුනේ? කුසල කුසල අව්‍යා කතා ධම්මා කාමාවචර අරූපාවචර අරූපාවචර අපරියාපන්නා. හරිද? භූමි හතරම අරගත්තා. ස්කන්ධ වශයෙන් වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං. එහෙනම් ස්කන්ධ නාමස්කන්ධ හතරයි සියලු රූපයි. ස්කන්ධ පහමත් එනවා. අසංකතාත් ජාතු අන්න නිර්වාණයත් එනවා. ඉමේ ධම්මා අරණාති. මේවා ඇසුරු කළයි කියලා අපායට නම් යන්නේ නැහැ. අරණ වෙන්නේ මොනවද? කෙලෙසුන් සරණ යන්නේ නැහැ. හැබැයි දැන් රූප එහෙම තියෙන නිසා කෙලෙසුන්ට ඇති වෙන්න උපකාර වෙන්න පුළුවන්. නමුත් රූපය තිබූ පමණින් එය වට්ටගාමිනී වීමට කාරණයක් නොවේ. එහෙමනම් ඉතින් රහතන් වහන්සේ රහත් වෙච්ච ගමන් මේ පිරුණම් පාන්නේ. ඇයි? රූපය පවත්ව ගන්න බෑනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒව සියල්ලම අරණා ධම්මා කියන අර්ථය හරියට ගලප ගන්නට ඕනේ. හරිද? බලන්න මේ වචනේ විස්තරේ සරණා ධම්මා අරණා ධම්මා. හරි. දැන් ඉතින් අට කතා කාණ්ඩෙට ගිහලා අපි දෙයියත් අහුල ගමු. ඊළඟ 1614 ද්වාදස අකුසල චිත්තුප්පාදා ඉමේ ධම්මා සරණා. මන් අකුසල චිත්තුප්පාද 12 තමයි සරණ ධම්ම කියලා හැඳින්වුවේ. එහෙමනම් ඊතුරු ඔක්කොම ටික මොනවද? අරණ ධම්ම. මොනවද? චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාව්‍යා කතං සබ්බංච රූපං රූපංච නිබ්බානංච. මේ ධම්මා අරණාති. එහෙමනම් පළවෙනි පදේ ද්වාදස අකුසල චිත්තුප්පාදා කිව්වහම මොනවද එන්නේ? අකුසල සිත් 12යි. එහි යෙදෙන තත් සම්පයුක්ත චෛතසික 27යි. දෙවෙනි පදේ හැටියට එහෙනම් එනවා ඊතුරු සිත් ඔක්කොම ටික. මොනවද ඊතුරු සිත් ටික? කුසල සිත් 21යි, ක්‍රියා විපාක සිත් 36යි, ක්‍රියා සිත් 20යි, තත් සම්පයුක්ත චෛතසික 38යි. තව මොනවද? රූප 28යි නිර්වාණය. ගලපන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ විදිහට පද දෙකට අපි දෙයියාත් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි දෙයක. බලන්න ස්කන්ධ ભેදය හරිද? අභිධේයාර්ථ හරිද? තව මොන හරි එන්න ඕනේද? පැහැදිලි දෙය ටික. හොඳයි. එහෙමනම් අපි මේ වනකොට දුක මාතිකා පද 100ක් දුක මාතිකා 100ක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ අභිධර්ම දුක පද හැටියට ගත්තොත් පද 200ක් කතා කරලා ඉවරයි. මොනවද තියෙන ගැටලු? සමාවෙන්න මේක එතකොට අන්නේ අරණා ධම්මා එකේ මේ සත්‍ය තුන වෙන්නේ සමුදය සත්‍ය විතරයි නැත්තේ නේද? ඔව් සමුදය මෙතෙන්ට යනවනේ. හරි සර්. දුක්ඛ සත්‍ය තියෙනවා, සමුදය නෑ. මාර්ග සත්‍ය තියෙන නිසා මාර්ග සත්‍ය තියෙනවා, නිර්වාණය තියෙන නිසා නිරෝධය තියෙනවා. හරි සර්. බොහොම තා මොනවාද ඔයගලන්ට කතා ඒ වගේ දුක මාතිකා පද 200 තුල මොනවද තියෙන්නේ? හරි. තව ඉදිරියට එනවා සාකච්ඡා කරමු අපි ඉදිරියේදී. දැන් එහෙමනම් අපි වුණ අභිධර්ම මාතිකා ටික කතා කරලා ඉවරයි. ඊළඟට අපිට යන්න තියෙන සුත්තන්ත මාතිකා වලට. ඒ ටික කතා කරපුවම මුළු ධම්මසංගණී ප්‍රකරණයම අපි සාකච්ඡා කළා වෙනවා ඡේදයක් ගන්න. අතිශයින් සතුටු හේතු අවස්ථාවක්. හැම මිනිස්සයාටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. ඒ අතින් ඔබ හැම දිනාම විශේෂ භාගී පුද්ගලයෝ වෙනවා සතුට උපදවා ගත යුතුයි අනිත්‍යත් එක්ක සාපේක්ෂව බලපුවාම. හරිද? එහෙමනම් මම ඒකට සාකච්ඡාවට ගන්නද? මේකේ ප්‍රශ්න මොන හරි තියෙනවද? දැන් අපි ටික මාතිකා 22ක් කතා කළා, දුක මාතිකා 100ක් කතා කළා. පද හැටියට ගත්තොත් 266ක් කතා කරලා තියෙනවා. මුලම දවසේ එකපාරට බයි හිතෙන්න ඇති 266ක් කිව්වහම දැන් ඉතින් බලපුවාම ඒ තරම්ම අවුලකුත් නැහැ නේද? තේරුම් ගන්න පුළුවන්.
ඉදිරි මුළු අභිධර්ම ප්‍රකරණ සියල්ලම පදනම් වෙලා තියෙන ඔය කියන මාතිකා පද 266 මත. ඒක ඔයගොල්ලන්ට විභංගය කරද්දී තා පැහැදිලිව තේරෙයි. එතනින් පස්සේ මේ පදනමේ ඉඳගෙනම තමයි ධර්ම විග්‍රහයන් සිදු කරලා තියෙන්නේ. ඒ අනුව මේවා ඉතා වැදගත් වෙනවා. අර්ථ තේරුම් ගැනීම හරිය වැදගත් වෙනවා. ඒ තුල ඉදිරි ප්‍රකරණ ටික කරද්දී මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. සමා වෙන්න රූපාවචර ධම්මායකේ සත්‍ය එක මොකක්ද? එදා මෙතන කිව්වා දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍යද? න රූපාවචර. හොඳයි න රූපයිති අරූපාවචර. රූපාවචර ධම්මාස. හරි රූපාවචරයට මොනවද එන්නේ? කුසල සිත් 15යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 35යි. රූප කීයක් එනවද? රූප නැහැ. හරි. සිත් 15යි තත් සම්ප්‍රයුක්ත චෛතසික 35යි. දැන් ඉතින් ওই ටික සත්‍ය වශයෙන් කීයද? සත්‍ය දුක්ඛ සත්‍ය තියනවද උතන? ඔව් දුක්ඛ සත්‍ය විතරයි තියෙන්නේ. සමුදය සත්‍ය තියෙනවද? නැහැ. නිරෝධ සත්‍ය තියෙනවද? නැහැ. මාර්ග සත්‍ය? නැහැ. ඔව් දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ ආවේ මේ ඒ සත්‍ය එක මොකද්ද කියලා. අයියෝ ඉතින් මගෙන් අහන්නේ. නෑ සර් මම ලියාගෙන තියෙන සමුදය සත්‍ය කිය. රූප භව තණ්හාව. හරි රූප භව අන්න හොඳ ප්‍රශ්නයක්. හරි අනිත් අය උත්තර දෙන්න ඕන. රූප භව තණ්හාව රූප ලෝකයේ තියෙනවලු. ඒ අනුව එතන සමුදය සත්‍ය එන්න ඕනලු. ගන්න උත්සාහ සාකච්ඡා කරන්නකෝ. ඒ වයිති වෙන්නේ කාමාවචර ධර්ම වලටනේ. නෑ එහෙම කියලා නෑ. එහෙම කියලා නෑ. එතන ඒ උත්තරේ බාර ගන්න බෑ. එහෙමනම් ඉතින් අරූප ලෝකයේදී භව තණ්හාව යෙදෙන්නේ නැද්ද? එහෙමනම් ඒ කියන්නේ රහත් වෙලාද? ඒ කියන්නේ අකුසල කිසිවක් යෙදෙන්නේ නැත්නම් රූප ලෝකය කියන්නේ රහත් වෙච්ච අය දෙන්නේ. නෑ සර් එතන තියෙනවනේ ලෝභය තියෙන රූපාවචර බව. ලෝභය තියෙනවා. එහෙමනම් ඇයි මෙතනදී සමුදය සත්‍ය ඇහින්නේ නැත්තේ? ඒගොල්ලන්ට පහළ වෙන්නේ අකුසල් සිත් අයිති වෙන්නේ කාමාවචර ධර්ම වලටනේ. ඒගොල්ලන්ට පහළ වෙන අකුසල් සිත් අයිති වෙන්නේ කාමාවචර ධර්ම වලට. හරි තවත් උත්තර මොනවද බලමු අපි තියෙන. ඒ දැන් රූපාවචර ලෝකේ රූපයකුත් තියෙනවා. ඒ රූපයත් අයිති වෙන්නේ කාමාවචර. හරි දැන් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ ආවේ සමුදය සත්‍ය තියෙනවද නැද්ද කියලා. ඒ අපි ඒකට ඍජු උත්තර දෙමු බලන්න. සමුදය සත්‍ය රූප ලෝකයේදී අහුලනවද? නෑ ටිකක් තිබුණාට ඒ කියන්නේ කාමාවචර. සර් හරි ධර්මයක් නෙමෙයි. ඉට්ටිගත විප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන්. හරි එතකොට දිට්ඨිගත විප්‍රයුක්ත සිත පහළ වෙනවා නම් ඒ දිට්ඨිගත විප්‍රයුක්ත සිත මොකද රූප භූමියේදී මට මතකයි හැටියට සිත් 64ක් පහළ වෙන්නට අවස්ථාව තියෙනවා. හරිද? ඒ තුල දිට්ඨිගත විප්‍රයුක්ත සිත් ටිකක් තියෙන්න පුළුවන්. තමයි. නමුත් ඇයි එහෙනම් ඒවා රූපාවචර ධර්ම කියලා ගත්තේ නැත්තේ ඇයි? අපි දෙයියාර්ථ ඇහුළුවේ නැත්තේ ඇයි? ඔතන රූපාවචර කියලා අහුලලා තියෙන්නේ ධර්ම අරමුණු කරගෙන දෙයක් එහෙම. රූපාවචරයේදී කියන්නේ අර විචේව කාමේහි විචේය අකුසලේ කියන ඒක නිසා විචේ කාමේහි කියන එකෙන් අර ලෝභය නැහැ කියලා. ඒ කියන්නේ తాවකාලිකව ඒක අදංග වශයෙන් ආරණ්‍ය කළා. ළඟින් යනවා. අකුසල රූපාවචර ලෝකේ පහළ වෙන්නේ නැහැ.
අකුසල සිත් රූපාවචර ලෝකයේ පහළ රූප භූමියේ පහළ වෙන්නේ නැද්ද? අකුසල ප්‍රහාණය කරන්නේ අකුසල විවිච්ඡේකාම විවිච්ඡ අකුසල ඒ වෙලාවට රූපාවචර සිත වඩන වෙලාවට අකුසල් සිත් පහළ වෙන්නේ නැති නිසා. හරි. මෙතන රූපාවචර කියලා අපි අහුළුවේ රූපාවචර සිත් 15 විතරයි. කුසල 5යි කුසල 5යි විපාක 5යි ක්‍රියා 5යි විතරයි රූපාවචරයි කියලා හින්දේ. හරිද? එහෙමනම් ඔය රූපාවචර 15 කොයි සිතේද ලෝභය පහළ වුනේ? භව තණ්හාව පහළ වුනේ කොයි සිතේද? ඒ කියන්නේ පරිඋත්ථාන වෙලා තියෙන්න ඕනේ. කියන්න බලන්න ඔය 15න් කොයි සිතේද භව තණ්හාව පහළ වුනේ? විපාක සිතේ. කුසල සිතේ. ඒක නිසානේ වැඩි ඥාන වඩා. අර කියන රූපාවචර සිත් 15න් එකකවත් පරිඋත්ථාන මට්ටමේ ලෝභය නැත. එහෙනම් මොන මට්ටමේ ලෝභයක්ද තියෙන්නේ? අනුසය ලෝභය තියෙන්නේ. අනුසය කියන්නේ නැකිටලා නැහැ. නමුත් අප්‍රහීනයි. ප්‍රහීන කරලත් නැහැ. ඒ නිසායි ඒගොල්ල රහත් වෙලා නැහැ කියන්නේ. ඇයි? අනුසය මට්ටම ප්‍රහාණය කරලා නැති නිසා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට රහත් වෙන්න එපායි. රහත් කියන්න එපායි. ඒගොල්ලන් මරුණට පස්සේ ආපහු ප්‍රතිසන්දි ගන්නවා. ඒ ප්‍රතිසන්දි ගන්නේ අනුසය ධර්ම ක්‍රියාත්මක වීම මත අනුසය අප්‍රහීන නිසා. හරිනේ? එතකොට එහෙමනම් ඒගොල්ල නැවත වට්ටගාමී අයමයි. එහෙමනම් එතන තියෙන්නේ අනුසය මට්ටමේ කෙලෙස්. ඒ මිසක් පරිඋත්ථාන මට්ටම නෙමෙයි. ඒ නිසා එතනදී සමුදය සත්‍ය අහුලන්නට බෑ. අපි හැම වෙලාවකම මේ පරමාර්ථ ධර්ම අහුලන්නේ ඒව විද්‍යාමාන අවස්ථාවේදී. විද්‍යාමානයි කියලා එතන අරගන්නේ උත්පාදිත භංග අවස්ථා තුනෙන් එකක පවතිනවා කියන අර්ථයෙන්. අනුසය උත්පාදත් නෙමෙයි, තිතිත් නෙමෙයි, භංගත් නෙමෙයි. හැබැයි ආ විද්‍යාමාන කියලා ගන්නවා එක ණය ක්‍රමයකින්. නමුත් අර උත්පාදිත භංග අවස්ථාවට පත්තුචව කියලා ගන්නේ නැහැ. ඒ නිසාවෙන් අපි දෙයියත් අහුලන්න බෑ. රූපාවචර භූමිය කියලා ගන්නේ ඒ සිත්වල ඉන්න අවස්ථාවේ භූමිය නෙමෙයි නේද සර්? නෑ. භූමිය නම් ඒක විපාක සිත වඩන වෙලාව. උපදින්නට ඕනේ. භූමිය හැටියට ගන්නවා නම් විපාක සිත පහළ වීම වශයෙන් අරගන්නට ඕනේ. ඒ කියන්නේ එතකොට ප්‍රතිසන්දි ගැනීම හැටියට අරගන්නට ඕනේ. හරි සර් පැහැදිලි. හරි. පින් සිදු වේවා. හරි එහෙමනම් දැන් අපි දැන් බලන්න සියුම් තැන් ඒවා බොහෝ දෙනෙකුට ප්‍රශ්න වෙනවද පේනවා. හැබැයි ඒක අර කුටලා දක්වන්න ඕනේ. එහෙම හිඳලා පින්නුවට පස්සේ තමයි අනිත් අයටත් තේරෙන්නේ මෙහෙම එකක් තියෙනව නේද කියලා. ඒ නිසා ඔබගේ ප්‍රශ්න ඇසීම ඉතා වැදගත් වෙනවා. ඒ ඔබට විතරක් නෙමෙයි අනිත් හැමෝටමත් ඒක උපකාර වෙන නිසා. අනේ වෙන එකක් තියා මටත් ඒක උපකාර වෙනවා. මොකද ඔබ අහන හැම ප්‍රශ්නෙටම උත්තර දී ගන්න මට බැරි වෙනවා. එතකොට මමත් මේ ප්‍රශ්නේ පස්සේ හඹා ගිහිල්ලා මමත් උත්තර හොයා ගන්න නිසා. ඒතර මමත් ඒක දැනුවත් වෙනවා. ඔබටත් පින් හම්බ වෙනවා. හරි එහෙමනම් අපි දැන් උත්තන්ත මාතිකාවලට අපි ඒක වෙනම රෙකෝඩින් එකකට යන්. ඒ නිසා මම මේක දැනට පොඩ්ඩක් ස්ටොප් කරලා අලුතෙන් පටන් ගන්න. විනාඩියක් මට දෙන්න.